හරිල මයි අයිකෝන් කාටත් එතකොට ළමයි ඔයාලට මේ දැන් ගිය අවුරුද්දේ 10 ශ්‍රේණියේ ඉඳපු ළමයිට අද තමයි 11 ශ්‍රේණියේ පටන් ගන්න මුල්ම දවස. හරි. අද ඔයාලට 11 ශ්‍රේණියේ පටන් ගන්නවා අද මුල්ම දවස. මෙහෙමයි. ළමයි ඉස්සෙල්ලාම අපි පටන් ගමු මේ කුලක පාඩමෙන්. කුලක පාඩම කියන ළමයි සාමාන්‍ය පෙළ විභාගෙට අනිවාර්යයෙන්ම ලකුණු 10ක ගාණක් තියෙනවා. කුලක පාඩමෙන් සාමාන්‍ය පෙළ පේපර් එකට ළමයි අනිවාර්යෙන් ලකුණු 10ක ගාණක් තියෙනවා. ඒ ලකුණු 10 ගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. බලන්නකෝ. මේ හරි. කුලක පාඩම ළමයි ඔයාලට සම්පූර්ණයෙන්ම කුලක පාඩම කියලා දීලා ඊට පස්සේ ඒකට අදාළ පාස් පේපර් ටිකක් කියලා දීලා ඒ ටික කරාට පස්සේ ළමයි අනිවාර්යෙන් ඔයාලට ලකුණු 10ම ගන්න මට්ටමට එන්න පුළුවන්. ඒකද මුලින් ඉඳලා උමනාවෙන් වැඩ කරන්න. එහෙම ළමයි දැන් සාමාන්‍ය පෙළ පේපර් එකේ අපි හිතමු දැන් කුලක ගන්න අනිවාර්යයි. හරි. අච්චුවත් ඕනේ හරි. කුලක ගන්න අනිවාර්යයි. ඊට පස්සේ ළමයි මේ සම්භාවිතාවෙන් ගානක් එනවා. ප්‍රස්ථාර ගාන අනිවාර්යයි. නිර්මාණ ගානක් එනවා. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ගානක් එනවා. ත්‍රිකෝණමිතියෙන් ගානක් එනවා. ජ්‍යාමිතියේ ලකුණු 10 ගණන් දෙකක් එනවා. ඒ වගේ ළමයි මේ පාඩම් ටිකක් අල්ලගත්තට පස්සේ ඒකක් ගන්න පුළුවන්. හරි. සංඛ්‍යානේ ගාන අනිවාර්යයි. එතකොට ළමයි අන්න එහෙම පාඩම් වශයෙන් මේක කරමු. එතකොට වැඩේ ලස්සනයි. දැන් කුලක අහගන්නකො. කුලක පාඩම කරලා ඒක සම්පූර්ණ කුලක ඔක්කොම ටික කියලා දීලා ඒකේ පාස් අවුරුදු 5 විතර පාස් පේපර් ගන්නත් හදමු. එහෙමත් හදලා ඊට පස්සේ මේ ඊළඟ පාඩමට යමු. ඊට පස්සේ ළමයි අන්තිමට අර පේපර් සෙට් එකක් අපි කරනවා. ඒ පේපර් සෙට් එකෙත් කුලක ගණන් තියෙනවා. පළාත් පේපර් කරනවා. ඒ ටිකත් කරාට පස්සේ ළමයි ඔයාලා හොඳම මට්ටමට එන්න පුළුවන්. හරි. එහෙනම් අද පටන් ගන්න දවස් කියන්නේ මුලින් ඉඳලා ළමයි දැන් ඔයාලා ඉන්නේ 11 ශ්‍රේණියේ. 10 ශ්‍රේණියේ නෙවෙයි. 10න් 11ට ආවා. මේ අවුරුද්ද ළමයි ඔයාලගේ ඉතාම වැදගත් අවුරුද්දක්. මුලින් ඉඳලා වැඩ කරන්න ඒකක් ගන්න එක ළමයි අමාරු නෑ. මුලින් ඉඳලා කියන දේ කරන්න. දෙන වැඩ කරන්න එච්චරයි. එතකොට ඒකක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ළමයි මේ ඔයාලා 9 ශ්‍රේණියේදී 10 ශ්‍රේණියේදී හරියට ඉගෙන ගන්න බැරි වුණා නම් ඒක ගැටලුවක් වෙන්නේ නෑ. හේතුව විනාඩි එකකින් එතකොට ළමයි 11 ශ්‍රේණියේ දැන් අදාළකින් ආපු ළමයිට 10 ශ්‍රේණිය ඉගෙන ගත්තේ නැtei කියලා 9 ශ්‍රේණිය ඉගෙන ගත්තේ නැtei කියලා ළමයි එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හේතුව මම ඒවත් එක්ක තමයි කියලා දෙන්නේ. ඔයාලා කුලක පාඩම කරනකොට තේරෙයි. කුලකවල මුලින් ඉඳලා තමයි යන්නේ. මුලින් ඉඳලා සාමාන්‍ය පෙළ මට්ටම දක්වාම කියලා දෙනවා. ඒක නිසා ළමයි මේකට දැන් අර 9 10 පන්තිවලදී හරියට වැඩ කරේ නැtei කියන එක ගැටලුවක් නැහැ. සියලුම පාඩම් වලට එහෙමයි. දැන් ඔයාලා අද ඉඳලා වැඩ කරන්න මේ 11 වසරට. හොඳම ප්‍රතිඵලයක් දානවයි කියලා හිතාගෙන වැඩ කරන ළමයි ඒක උපරිම සපෝට් එක දෙන්න පුළුවන් හේතුව මේ ඔය ගණන් කියන එක ළමයි මේ මම අමාරු කරලු ගණන් නැහැ. අමාරු ක්‍රම තියෙනවා. ඒත් ළමයට උගන්වන්නේ ලේසිම ක්‍රම. කොහොමද ගණන් හදන්න ඕන ළමයි අමාරු ක්‍රම වලින් නෙවෙයි. තියෙන ලේසිම ක්‍රම වලින් තමයි ගණන් හදන්න ඕන. ඒකේ හොඳම ක්‍රම තියෙනවා. ඒක මම ඔයාලට කියලා දෙන්නම්. මේ එතකොට ළමයි ඔයාලට මේ දැන් සෑම පාඩමකටම ටියුට් එකක් දීලා ඒ ටියුට් එක ඇසුරෙන් තමයි පාඩම සාකච්ඡා කරන්නේ. අද මුල්ම දවසේ නිසා ඔයාලට අපි ටියුට් එක එව්වේ නෑ ළමයි.
ඊට පස්සේ ඔයාලට ළමයි හෙට හෝ අනිත් වෙනකොට අපි ටියුට් එක දානවා. කුලක ටියුට් එක. ඒක ඔයාලා print කරලා තියාගන්න PDF එකක් දාන්නේ. ඒක ඔයාලා print කරලා තියාගන්න ළමයි. එහෙම සෑම පාඩමකටම ටියුට් එකක් දීලා ඒ ටියුට් එක ඇසුරෙන් තමයි සාකච්ඡා කරන්නේ. වට ලස්සන ටියුට් එකක් දානවා හෙට හවස හෝ අනිත් දවස් වල දාන්නම්. ඔයාලා ඒක print කරලා තියාගන්න ඕන. හරි. එහෙනම් ළමයි ලියන්න මාතෘකාව කුලක. අද දවස් විතරක් ළමයි ගණන් ටික ලියලා හදමු. අද දවස් විතරක් ගණන් ටික ලියලා හදමු. අද මුල්ම දවස් නිසා වලට ටියුට් එක එව්වේ නැහැ මේ හේතුව එව්ව සමහර අය print කරගන්න ඊයේ පොයත් එක්ක print කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ ඔයාලට. හරි. ටියුට් එක සම්දෝවා ගහුවක් දාන්නම්. අදට ළමයි ලියාගන්න මාතෘකාව කුලක. ඔය ඔයාලා ළමයි මේකක් ගන්න ලේසිම පන්තිය මේක. ඔයාලා වැඩ කරනකොට තේරෙයි. අය සියලුම පාඩම් තේරම ළමයි ඔක්කොටම තේරෙන්න කියලා දෙන්නේ. ඊට පස්සේ ඒක වීඩියෝ එකක් ඔයාලට දෙනවා. වීඩියෝ එකෙන් නැවත බලන්නත් පුළුවන්. හරි. ළමයි කුලක ඔයාලා මීට කලින් කවුරුත් අහලා තියෙන්නේ. ඔයාලා මම ටියුට් එකේ ළමයි පළවෙනි ගාන දැම්මේ මෙහෙමයි. ඒ කවුරුත් අහන් ලියන්න එපා මොකද. හරි. ටියුට් එකේ ළමයි පළවෙනි ගාන දැම්මේ මෙහෙමයි. ඒක ටියුට් එක ලැබුණොත් බලන්න දැනට බලන් ඉන්න කෝඩ් එක. හරි. අහගෙන කවුරුත් බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කුලකයේ ඒ නම් අහගන්න. බිංදුවත් 10ත් අතර. එතකොට උගන්නන්න අමාරු ටියුට් එක නැති නිසා ගාලා කියලා දෙන්න ඉතින් උගන්නන්නම් බලන්න. බිංදුවත් 10ත් අතර. ඒ කියන්නේ බිංදුවයි 10යි අතර තියෙන ඒවා. බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කුලකය. ඒතකොට ළමයි අපි දන්න ඕනේ බිංදුවයි 10යි අතර ඉරට්ට සංඛ්‍යා කිව්වොත් බිංදුවයි 10යි අතර මැද තියෙන ඉරට්ට සංඛ්‍යා. ඉරට්ටේ කියන්නේ ළමයි දෙකෙන් බෙදෙන ඒවානේ. ඉරට්ටේ කියන්නේ හරියටම දෙකෙන් බෙදෙන ඒවා. ඒතකොට බිංදුවයි 10යි අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ ළමයි 2 4 6 8. බිංදුවයි 10 අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා කියන ළමයි 2 4 6 8. හරි. හරි. බිංදුවයි 10 අතර ඉරට්ටේ සංඛ්‍යා කියන ළමයි 2 4 6 8. හරි. පළවෙනි කොටසේ දුන්නා ළමයි මෙහෙම. පළවෙනි ප්‍රශ්නේ මම ඔයාලට කියවන්න ඔයාලා අහන් ඉන්න අතට. හරි. අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකේ ලියා දක්වන්න. අන්න ඒ කුලකේ ලියන්නලු ළමයි අවයව සංගල වරහන් තුල ලිවීමෙන්. හරි ලේසි වැඩක් මේ බලන්න. කුලකේ නම A කියලා දීලානේ. ලියන්නේ 2 4 6 8. එන්න. කුලකේ ළමයි අවයව සංගල වරහන් තුල ලිවීමෙන් ලියන්න ඕනේ. 2 4 6 8. ඒ සමානයි 2 4 6 8. හරියට පැහැදිලි නේද? ඊට පස්සේ එන්න. ඊට පස්සේ ළමයි දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියව මෙහෙම. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. හරි. දෙවෙනි කොටස කියන ළමයි නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින්. ඒ කියන්නේ ළමයි මෙහෙම. ඒ සමානයි දාලා මෙන්න මෙහෙම ලියන්නේ. බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා.
මෙන්න මෙහෙම ලියන එක තමයි ළමයි නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක්. හරි. ඒකට වචනෙන් විස්තර කරන එක තමයි මේක. දෙවෙනි කොටස. හරි. චුල බෝඩේ වල ඉන්න. හරි. ඔයාලා ළමයි පළවෙනි ගානේ කියන කුලකය තමයි මෙහෙම. බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. බිංදුවයි 10යි අතර ඉරට්ට සංඛ්‍යා. ඒකෙදි ළමයි අවයව සංකලවන හඳුනන ලිව්වොත් මෙහෙමයි ලියන්නේ. 2 4 6 8. අවයව සංකලවන හඳුනන ලිව්වොත් 2 4 6 8. හරි. ඊට පස්සේ ළමයි මේ නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියන්න කිව්වොත් එලින් මෙහෙම වචනෙන් ලියන්න. බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. ඊට පස්සේ තුන්වෙනි කොටසේ ඔයාලට කියනවා ළමයි ටියුට් එකේ තියෙනවා ගත්තම බලන්න. ජනන ස්වරූපයෙන් ලියන්න. මෙන්න මේ කුලකේ ළමයි ලියන්න කියන ජනන ස්වරූපේ. හරි. ඔයාලා ජනන ස්වරූපය ළමයි 10 ශ්‍රේණියේදී අහන්නේ නැති. අහලා නැත්තම් දැන් බලා ගන්න. දැන් මේක ජනන ස්වරූපයෙන් ලියන්නේ මෙහෙමයි. ඒ ජනන ස්වරූපයෙන් ලියනකොට ළමයි මෙහෙම ලියනවා මේ. ඉස්සෙල්ලම ලියන්නේ x කෙසේද යන්න. බලන්න. ඒ සමානයි කොහොමද දාන්න ඕනනේ? සංලග්නක කොහොමද දාන්න ඕනනේ? ඊට පස්සේ මේ ජනන ස්වරූපයෙන් ලියද්දී ළමයි මේ x කෙසේද කියන එකත් අනිවාර්යෙන් දාන්න ඕන. මේ තුන අනිවාර්යයෙන් සෑම ගානකම. හරි. ඔන්න x කෙසේද කියලා ලිව්වා. x කෙසේද කියන එක ගැන එච්චර හිතන්න එපා ළමයි. ඒක හැමතිස්සෙම දාන්න ඕන ජනන ස්වරූපයේදී හැමතිස්සෙම මේක දාන්න ඕන. ඒක නිසා ඒක මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. x කෙසේද කියන එක හැමතිස්සෙම දානවා. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මෙහෙම මේ බලන්න. මෙන්න මෙතන තියෙනවා ළමයි මේ බිංදුවත් 10ත් අතර කියලා. බිංදුවත් 10ත් අතර. ඒක ලියන්න පුළුවන් ළමයි මෙහෙම. අසමානතා ලකුණු දාලා ලියන්න පුළුවන්. ඒ වල උත්තර බලන්න. මේ බිංදුවත් 10ත් අතර කියන කොටස ඒක මෙන්න මෙහෙම අසමානතාවක් ඇසුරෙන් ලියන්න පුළුවන් ළමයි. ඔයාලට පේනවා මේ බලන්නකෝ. මෙන්න මේ අසමානතාව බැලුවොත් මේ ටික බැලුවොත් ඔයාලට පේන බිංදුවට වඩා විශාලයි x. දැන් කට ඇරුණු පැත්ත විශාලයි. මේකෙන් කියන්නේ බිංදුවට වඩා විශාලයි x. බිංදුවට වඩා විශාලයි. ඒ කියන්නේ බිංදුවට වඩා විශාලයි කියලා කියන්නේ. ඊට පස්සේ මේ අසමානතාව බැලුවොත් මේ ඉතින් x කියන එක කුඩායි 10ට වඩා. මේ 10ට වඩා x කුඩායි. අයිතනින් කියන ළමයි 10ට වඩා කුඩායි කියන එක. හරි. මෙතනින් මේ දෙකෙන් කියන්නේ බිංදුවට වඩා x විශාලයි කියන එකනේ. එහෙනම් මතක තියාගන්න බිංදුවට වඩා විශාලයි. එතන මේක බැලුවොත් කියන්නේ ළමයි x කියන එක 10ට වඩා කුඩායි කියන එකනේ. එහෙනම් මෙතන තියෙනවා වාක්‍ය දෙකක්. බිංදුවට වඩා විශාලයි කියලා කියනවා. 10ට වඩා කුඩායි කියලා කියනවා. බිංදුවට වඩා විශාලයි කියලා තියෙනවා. ඒක ඊට පස්සේ කියනවා 10ට වඩා කුඩායි කියලා කියනවා. ඉතින් ළමයි එතකොට තේරෙන්න ඕන නේද? බිංදුවට වඩා විශාලයි කියලා 10ට වඩා කුඩායි කියලා කියනකොට බිංදුවයි 10යි අතර කියලා නේද? ඒකෙන් හැංගෙන්නේ. මෙතනින් කියන්නේ බිංදුවට වඩා විශාලයි. මෙතනින් කියන්නේ 10ට වඩා කුඩායි x. ඉතින් බිංදුවට වඩා විශාලයි 10ට වඩා කුඩායි කියන්නේ බිංදුවයි 10යි අතරේ කියන එක තමයි. හරි. අන්න එහෙම ළමයි මෙන්න මේවා මෙහෙම සංකේත ඇසුරින් දක්වන එක තමයි ජනන ස්වරූපය. ඔන්න බිංදුවත් 10ත් අතර කියන එක දැන් හරි. ඊට පස්සේ මෙන්න මේ ටික කියන්නත් ඕන. ඒ ටික නම් ළමයි සංකේත වලින් කියන්න බෑ. ඒක ක්‍රමාවත් දාලා මෙහෙම ලියමු. x යනු ඉරට්ට සංඛ්‍යාවකි. අන්න. එහෙනම් හරියට මේ ඉරට්ට සංඛ්‍යාව කියන එකත් මෙතන ලියුවනේ. එහෙනම් මේ මුළු මේ කොටසම මේ සංකේත ඇසුරෙන් ලියුවා. ඒතර මෙන්න මේක තමයි ජනන ස්වරූපය කියන්නේ.
මේවා තව ගණන් ඔයාලා ඉස්සරහට කියලා දෙනවා. ජනන ස්වරූපේ අමාරු නම් හරි. දැන් මේ අහගන්නකො. ඔයාලා ඉස්සෙල්ලාම ළමයි පළවෙනි ගානේ මොකද දුන්නේ? බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. 0යි 10යි අතර ඉරට්ට සංඛ්‍යා. මේ විදිහට අවයව සිංහල වරහන් තුල ලිව්වා. එතකොට මෙහෙම ඒක ලියුව ළමයි මේ වචනෙන් ලියන එකට කියන්නේ නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගේ. එහෙමත් ලිව්වා. ඊට පස්සේ මෙහෙම මේ x කෙසේ දෙයක් දාලා මෙන්න මේ වගේ සංකේත වලින් ලියනවා. ඒකට කියන්නේ ජනන ස්වරූපය. හරි. ඊට පස්සේ ළමයි මේ කුලකයම හතරවෙනි කොටසේ ඔයාලට දීලා ඇති. ටියුට් එක කරන් බලන්න. හතරවෙනි කොටසේ ළමයි තියෙනවා මෙහෙම. වෙන් රූප සටහනක දක්වන්න කියනවා. මේ කුලකයම වෙන් රූපයක දක්වන්න කියනවා. ඒකත් හරිය ලේසි මේ බලන්න. වෙන් රූපයක දක්වන්න ගියොත් ඉතින් මේව ලියන්නේ 2 4 6 8යි. 2 4 6 8. හරි. එහෙනම් මේකෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එකම කුලකයේ ළමයි ආකාර 4කට දක්වන්න පුළුවන්. දැන් බිංදුවත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා කුලකය. මෙන්න මේ වගේ ආකාර 4කින් දක්වන්න පුළුවන්. කියන්නේ කුලක අංකන ක්‍රම තියෙනවා 4ක්. බලන්න. අවයව සංගල වරහන් තුල ලියන්නත් පුළුවන්. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් මෙහෙම ලියන්නත් පුළුවන්. මේ වගේ ජනන ස්වරූපයෙන් ලියන්නත් පුළුවන්. වෙන් රූප සටහනක් දක්වන්නත් පුළුවන්. එතකොට මේක තමයි ළමයි පළවෙනි ගාන. හරි. ඕන දැනට ළමයි මොකුත් ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. ටියුට් එකේ ප්‍රශ්න තියෙනෝනේ. ඒක print කරගත්තම හරි. ප්‍රශ්න අංක 1 දාලා මෙන්න මේ ටික ලියාගන්න කවුරුත්. ප්‍රශ්න අංක 1 දාලා මේ ටික ලියාගන්න. ටියුට් එක print කරාට පස්සේ තමයි ටියුට් එකේමයි ඔයාලට උත්තර ලියන්න තියෙන්නේ. ඒ ටියුට් එකේ මේ උත්තර ටික ලස්සනට ලියා ගන්න. දැනට පුතේ ලියා ගන්න. ඊට පස්සේ තමයි මේ ක්ලාස් එක මේ ලංකාවේ ඕන ළමෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය පෙළ විභාගෙ ලියන දක්වාම ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. ඒක ඔන්ලයින් ක්ලාස් එකක් විතරයි. ලංකාව ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් දිගටම තියෙනවා. ඔයාලා මේ ඉරිදා ක්ලාස් එක ළමයි මේ ඉරිදා 8 ඉඳලා 11 දක්වා තියෙනවා. අද නම් ළමයි 11 දක්වා කරන්නේ නැහැ හේතුව මේ ටියුට් එක නැතුව ප්‍රශ්න ලියලා කරන්න අමාරුයි. පැය 3ක් තියෙනවා 8 සිට 11 දක්වා. ඊට අමතරව තව දවසක් දානවා ඒකත් අපි කියන්නම් ඊළඟ සතියේ.
එතකොට මෙන්න මේව ළමයි කුලකයක් දක්වන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. අංකන ක්‍රම හතරක්. එකම කුලකය දක්වන්න පුළුවන් අංකන ක්‍රම තියෙනවා හතරක්. හරි. එහෙනම් මේ ටික මකනවා. ඊට පස්සේ ළමයි ඔයාලට දෙවෙනි කාරණා මොනවද දුන්නේ? හරි. දෙවෙනි කාරණාත් කියවන ආන්ගින්. හරි. මහරගම යන වචනේ අකුරු කුලකයේ B නම්. මහරගම යන වචනේ අකුරු කුලකයේ B නම්. මහරගම කියන වචනේ අකුරු කුලකයේ B ලු. අපිට ඒකෙත් ළමයි පළවෙනි කොටස මම ඔයාලට දුන්නේ. අවයව සංගලවරහන් තුල ලිවීමෙන් කුලකේ ලියා දක්වන්න. ඒ කුලකේ තමයි මම B කියලා නේ දුන්නේ. ඔන්න. එහෙනම් B කියලා තමයි දාන්නේ. දුන්නේ ළමයි මහරගම යන වචනේ අකුරු. හරි. එහෙනම් ඒකේ ළමයි අවයව කියනවා නම් මෙහෙමයි කියන්නේ. මා හා ර ගම මා හා ර ගම මයන්න ළමයි නැවත ලියන්න එපා. දැන් මහරගම කියනකොට ළමයි මා හා ර ගම කියලා තව මයන්නක් කියනකොනේ. සාමාන්‍ය කුලකවලදී ළමයි එකම අකුර දෙපාර ලියන්නේ නැහැ. එකම අවයවය දෙපාර දක්වන්නේ නැහැ ළමයි. ඒක නිසා මෙතන නැවත මයන්න ලියන්න එපා. මෙතන මයන්න ලියලා ඔන්න. එහෙනම් අපි අවයව සංකලවරහන් තුල ලියන්න කිව්වොත් මෙහෙම ලියන්න ඕන. පුළුවන් එක ලේසියිනේ. ඊට පස්සේ ළමයි දෙවෙනි කොටස දුන්නේ නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියන්න කියලා. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින්. ඉතින් ඒක ලේසියිනේ. එතකොට වචනේ ලියන්න මෙහෙම ලියන්න. මහරගම යන වචනේ අකුරු කියලා මෙහෙම ලියන්න. සංකලවරහන් තුල ළමයි විස්තර කිරීමක් විදිහට ලියන්න. විස්තර කරලා ලියන්න. මහරගම යන වචනේ අකුරු. හරි. ඊට පස්සේ ළමයි තුන්වෙනි කොටස ඔයාලට දුන්නේ වෙන් රෝම සමානක දක්වන්න. අය ඒක ලේසි මේ බලන්න. රවුමක් ඇඳා. ඒ රවුම නම් කරනවා B කියලා. ඊපස්සේ මේ මා හා ර ගා. මෙන්න ළමයි. ඒකේ කොටස් තුනයි දුන්නේ. මේක ළමයි ජනන ස්වරූපෙන් ලියන්න බෑ. මේක ජනන ස්වරූපෙන් ලියන්න බැරි නිසා කොටස් තුනයි දීලා ඇත්තේ. ඔයාලා ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ කොහොමද? ටියුට් එකේ තියෙනෝනේ. ප්‍රශ්නාංක දෙක දාලා මෙන්න මේ ටික ලියාගන්න.
ඔය මේවා ළමයි කුලකවල මුල ටික. අන්තිම හරියට යනකොට එනවා ළමයි රවුන්ඩ් 3 වෙන් රූප සටහන්. දැන් මෙතන එක රවුමයි. රවුන්ඩ් 3ක් තියෙන වෙන් රූප සටහන් එනවා. ඒක කියලා දෙනවා විභාගයට සාමාන්‍ය පෙළට රවුන්ඩ් 3 මට්ටමේ ඒවා තමයි එන්නේ. ඊට පස්සේ ළමයි කුලක පාඩම ඉස්සෙල්ලම තෝරගන්න හේතුව මේක ළමයි තියෙනවා සිංහල ගොඩක් ඒවා මට කියලා දෙන්න තියෙනවා. ඒ සිංහල ටික මම කුලක පාඩමේදී කියලා දෙන්නම්. සිංහල වචන ඔය සිංහල දන්නෝ. ඒ වුණ ළමයි මේ කුලකවල තියෙන අමුතුම සිංහල ටික. ඒ ටික කියලා දුන්නාට පස්සේ ඔයාලට ගණන් වල ළමයි ප්‍රශ්න තේරුම් ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ප්‍රශ්න තේරුම් ගන්න හැකියාව වැඩි වෙනවා. ඒකයි කුලක පාඩම ඉස්සෙල්ලම ගන්නේ. අහන්නේ. ළමයි කවුද පෙළපොත කියලා දෙන්නේ නැද්ද කියලා. මෙහෙම ළමයි මේ. ඔයාලට මම කිව්වනේ. ඔයාලට ලකුණු 100න් 100 ගන්න තමයි උගන්වන්නේ. 11 සල පෙළපොත විතරක් කරොත් ඔයාලට 100න් 100 ගන්න බෑ. ඒක මම දන්නවා. 11 සල පෙළපොතෙන් ළමයි 11 සල පෙළපොත මම ඕනක් කරන්නම්. ඒකෙන් ගන්න පුළුවන් ලකුණු 40ක් විතර. දැන් මෙතෙන්දි ළමයි කරන්නේ 9 10 11 සියලුම දේවල් අඩංගු කරලා තමයි ඔය ටියුට් එක හදන්නේ. 11 සල පොතේ තියෙන ගණනුත් දානවා. එහෙම කරමු ඉතින්. 11 සල විතරක් කළා වැඩක් නැහැ නේ. හරි. 11 සල අච්චුපත පිළිවෙලකට කරගෙන යන්න පුළුවන්. මේක සාර්ථක නැති වැඩක්. එහෙම ඉස්කෝලේ කරාවි. ඒක ටියුෂන් ක්ලාස් එක ළමයි ඒක සාර්ථක නැහැ. හරි. එහෙනම් මේක මගනවා. හරි. ඊට පස්සේ ළමයි තුන්වෙනි ගානම ඔයාලට දුන්නේ මෙහෙමයි. පරිමිත කුලක සඳහා උදාහරණ තුනක් ලියන්න. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ළමයි. පරිමිත කුලක සඳහා උදාහරණ තුනක් ලියන්න. මෙහෙමයි. ළමයි පරිමිත කුලක වලට උදාහරණ තුනක් ලියන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට පරිමිත කුලක කියන්නේ ළමයි ඉවර වෙන එක. දැන් මේ අහගන්නකෝ. දැන් ඉංග්‍රීසි හෝඩියේ ස්වර කිව්වොත් ඉංග්‍රීසි හෝඩියේ ස්වර කිව්වොත් ළමයි ස්වර පහයිනේ තියෙන්නේ A E I O U අන්න ඒක ළමයි ස්වර පහෙන් ඉවරුණානේ ඒක ළමයි පරිමිත කුලකයක් ඉංග්‍රීසි හෝඩියේ ස්වර හරි එතකොට ළමයි මෙහෙමයි අන්න එහෙම ළමයි අවයව ගාන පැහැදිලිව කියන්න පුළුවන් අවයව ගාන පහේ කියලා. ඒ අවයව ඉවර වෙන නිසා අවයව ගාන පහේ කියලා කියන්න පුළුවන්. එහෙම ළමයි අවයව ඉවර වෙනවා නම් ඒකට කියනවා පරිමිත කුලකයක්. දැන් ඊළඟට ඕන ලියන්න සතියේ දවස්. ඒක ළමයි 7 වෙනි තියෙන්නේ.
ඔන්න ඊට පස්සේ ලියනවා අවුරුද්දේ මාස. ඒකේ අවයව 12යි තියෙන්නේ. අන්න එහෙම තුනක් ලියා ගන්න ළමයි. ඒක තමයි පරිමිත කුලක. ලියන්න. මේ තුන ලියා ගන්න. දෙවෙනියට ලියන්න සතියේ දවස්, තුන්වෙනියට ලියන්න අවුරුද්දේ මාස. සංග්‍රහයන් දාලා ලියන්න සතියේ දවස්. ඊළඟට මෙතන සංග්‍රහයන් දාලා ලියන්න අවුරුද්දේ මාස. ඒව ළමයි පරිමිත කුලක. මෙන්න මේව ළමයි පරිමිතයි. ඉවර වෙනවා. මේ කුලක ළමයි ඉවර වෙනවා. ජනවාරි පෙබරවාරි මේක කිව්වොත් බලන්න. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් අන්න ඉවර වුණානේ. එහෙනම් මේක පරිමිතයි. ඉවර වෙන ඒවා ළමයි පරිමිතයි. ඉවර වෙන කුලක ළමයි පරිමිතයි. හරි. ඊට පස්සේ ළමයි හරිනේ. පරිමිත කුලක කියන්නේ ළමයි ඉවර වෙන ඒවා. මෙන්න මේ කුලකය පොඩ්ඩක් බලන්න. මෙන්න මේ කුලකය පොඩ්ඩක් බලන්න. දැන් මම ලිව්වේ ළමයි ඉරට්ට සංඛ්‍යා. ඔන්න ඉරට්ට සංඛ්‍යා කියලා කුලකයක් දුන්නා. ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ ළමයි හරියටම දෙකෙන් බෙදෙන ඒවානේ. කියමු බලන්න. ඔන්න ඉරට්ටේ සංඛ්‍යා මේ 2 4 6 8 කියනයි. ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙනවා මේ 2 4 6 8 10 12 14 16 18 20 22 24 අන්න ඒක ළමයි ඉවර වෙන්නේ නැහනේ. ඉරට්ටේ සංඛ්‍යා කිව්වොත් ළමයි කවදාවත් කියලා ඉවර කරන්න බෑ. ඒ කියලා ඉවර කරන්න බැරි ඒවට අපි කියනවා ළමයි අපරිමිත කුලක. මේ කුලකේ ළමයි අපරිමිතයි. අපරිමිතයි අනන්තයි. අපරිමිතයි කියන්නේ ළමයි අර අනන්තයි කියන එක වගේ නේ. ඒතර මේ කුලකේ ළමයි අපරිමිතයි. ඒ කියන්නේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඉරට්ටේ සංඛ්‍යා ළමයි කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ කුලක වලට අපි කියනවා අපරිමිත කුලක. හරි. එතකොට ඔයාලා ළමයි ටියුට් එකේ ඇත්තේ 4 වෙනි ගාන අපරිමිත කුලක සඳහා උදාහරණ 3ක් ලියන්න. ටියුට් එකේ දීලා ළමයි අපරිමිත කුලක සඳහා උදාහරණ 3ක් ලියන්න. ඉතින් ඉවර වෙන්නේ නැති ඒවා 3ක් ලියන්නේ. ඉරට්ටේ සංඛ්‍යා ලියන්න. ඔන්න ඊට පස්සේ ලියන්න බලන්න මෙහෙම ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති ඒවානේ හරියටම. කියවමු බලන්නකොට මේ 1 3 5 7 9 11 13 15 17 19 21 අන්න ඒක ළමයි ඉවර වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා ඊළඟට ලියන්නේ ඔත්තේ සංඛ්‍යා කියලා.
ඊළඟට ලියන්න ළමයි ඔන්න පහේ ගුණාකාරය. පහේ ගුණාකාරය කියන්නේ 5 10 15 20 25 30 35 40 45 50 55 60 65 එහෙම එකක් ඉවර වෙන්නේ නැහැ ළමයි. අන්නෙම ඉවර වෙන්නේ නැති කුලක තව දෙකක් ලියා ගන්න. ඒව තමයි අපරිමිත කුලක. හතරවෙනි ගානේ අහන්නේ ළමයි අපරිමිත කුලක සඳහා උදාහරණ තුනක්. මොනවයි කල් ලිව්වා? ඔයාලා තව දෙකක් ලියා ගන්න. හරිනේ. ඊළඟට සංඛ්‍යා ලියන්න ඊට පස්සේ ඒ සංඛ්‍යා ලියන්න ඊට පස්සේ පහේ ගුණාකාර ලියන්න. මේ කොහොම හරි ඉවර වෙන්නේ නැති කුලක තුනක් ලියන්න. හරි. ඊට පස්සේ තමයි පස්වෙනි කොටස අහනවා. පස්සේ ගානේ වලගෙන අහන්නේ අභිශූන්‍ය කුලක සඳහා උදාහරණ තුනක්. බලන්න. පස්වෙනි එක අහනවා තමයි අභිශූන්‍ය කුලක සඳහා උදාහරණ තුනක්. අලා මේක අහනවා 6 ගුණාකාර පුළුවන්ද කියලා. ඔය 6 ගුණාකාර ඉවර වෙන්නේ නැහැ නේ ළමයි. 6 12 18 24 30 36 ඒක ලිව්වත් කමක් නැහැ. හරි. පස්වෙනි ගානේ වලගෙන අහන්නේ ළමයි අභිශූන්‍ය කුලක සඳහා උදාහරණ තුනක්. අභිශූන්‍ය කුලක වල උදාහරණ තුනක් අහනවා. මේ ළමයි ශූන්‍යයි කියන්නේ මොකොත් නැtei කියන එක නේ. ශූන්‍යයි කියන්නේ ළමයි කිසිවක් නැtei කියන එක. ඔය ඉස්සර මිනිස්සු මේ ඉස්සර ගමේ ගොඩේ මිනිස්සු බැන ගන්නකොට මම අහලා තියෙනවා මෙහෙම බැනලා තියෙනවා මේ එක ගෑනු මිනිස්සෙක් බැන්න මේ තව ශූන්‍ය වෙලා ඵලයන් කියලා. හරි. ඒ කියන්නේ ළමයි මේ ශූන්‍ය වෙනවා කියන්නේ වැරදි වචනයක් නෙවෙයි. ශූන්‍ය වෙනවා කියන්නේ මොකොත් නැtei කියන එක. නැති වෙලාම යන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ළමයි එතකොට මේ කුලකවල තියෙනවා මේ ශූන්‍ය නෙවෙයි කුලකවල තියෙන්නේ. කුලකවල තියෙන ළමයි අභිශූන්‍ය කුලක. ඒ ගමේ ගොඩේ මිනිස්සු ගාව තමයි ශූන්‍ය කියන එක තියෙන්නේ. කුලක පාඩමේ තියෙන ළමයි ඒකට සමාන වචනයක්. අභිශූන්‍ය කුලක. ඒ අභිශූන්‍ය කුලකවල ළමයි අවයව එකක්වත් නැහැ. ශූන්‍ය වෙලා. නැති වෙලා. හරි. එහෙනම් ළමයි අවයව එකක්වත් නැති කුලක ඒවට කියනවා
අභිශූන්‍ය කුලක. අවයව එකක්වත් නැත්නම් ඒවට අපි කියනවා අභිශූන්‍ය කුලක. අපෙන් අහන්නේ පස්වෙනිගේ අභිශූන්‍ය කුලක 3ක්. මම ලියන්න බලා ගන්න. 2ක් 3ක් 4 2ක් 3ක් 4 පූර්ණ සංඛ්‍යා. මෙන්න මේ කුලකේ පොඩ්ඩක් බලන්න ළමයි. මම ලියුවා ළමයි 2ක් 3ක් 4 පූර්ණ සංඛ්‍යා. හරි. ළමයි 2යි 3යි 4 පූර්ණ සංඛ්‍යා නැහැ නේද? දැන් මම ලියපු කුලකේ බලන්න. 2ක් 3ක් 4 පූර්ණ සංඛ්‍යා. 2යි 3යි 4 ළමයි පූර්ණ සංඛ්‍යා එකක්වත් නැහැ නේ. 2යි 3යි 4 මැද පූර්ණ සංඛ්‍යාවක් නැහැ නේ. එහෙනම් 2ක් 3ක් 4 පූර්ණ සංඛ්‍යා කියලා කිව්වොත් ඒකට ගැළපෙන අවයව නැහැ. එකක්වත් නැහැ. එහෙනම් මේක ළමයි අභිශූන්‍ය කුලකයක්. හරි. ඔන්න තව දෙකක් ළමයි හිතලා ලියන්න පොඩි වෙලාවක් දෙන්නම්. අභිශූන්‍ය කුලක තව දෙකක් හිතලා ලියන්නකො. හරි. එතකොට ළමයි මේ බලන්න. දැන් 2ක් 3ක් 4 පූර්ණ සංඛ්‍යා කිව්වොත් ළමයි අවයව එකක්වත් නැහැ නේ. හරි. එහෙම ලියන්න පුළුවන් ළමයි ඒක එතකොට අභිශූන්‍ය කුලකයක්. දැන් ළමයි දානවා තව එකක්. හොඳ එකක් දානවා. හරි. 5ත් 6ත් අතර පූර්ණ සංඛ්‍යාව. 5ත් 6ත් අතර පූර්ණ සංඛ්‍යාව. ඒක ළමයි මේ වගේමනේ. එහෙම ලියනවා නම් ඉතින් අභිශූන්‍ය කුලක ලියන්න පුළුවන්. අනන්ත ප්‍රමාණයක්. ඊට පස්සේ ලියයි ඉතින් 6ත් 7ත් අතර පූර්ණ සංඛ්‍යාව. එහෙම එක වගේම ලියන්න එපා වෙනස් ඒවා ලියන්න. හරි. තව ළමෙක් දානවා මෙහෙම. 10ත් 11ත් අතර පූර්ණ සංඛ්‍යා. ඒ වේව දැන් ලියන්න එපා ඉතින් එක වගේ වෙනස් ඒවා ලියන්න. මම ඔයාලට වෙනස් එකක් දෙන්නද ළමයි. මේ බලන්න. මෙන්න අභිශූන්‍ය කුලකයක් දෙන්නම් බෝඩේ බලයි. මීටර් 10ට වඩා උස මිනිසුන් මෙන්න මම ටීවී කොට බලන්න. මීටර් 10ට වඩා උස මිනිසුන්. ළමයි මීටරයක් කියන්නේ මේ වගේ අඩි 3ටත් වඩා විශාලයි මීටරේ. මීටරය මේ සයිස්. ඒතර මම ලියනවා මීටර් 10ක්. මීටර් 10ක් කොත් මේ වගේම 10ක්. මීටර් 10ට වඩා උස මිනිසුන්. එහෙනම් මීටර් 10ක් කියන්නේ සාමාන්‍ය ලොකු පොල් ගහක් වගේ. මගුල් මීටර් 10ට වඩා උස මිනිස්සු. ඒ කියන්නේ පොල් ගහටත් වඩා උස මිනිස්සු. එහෙම මිනිස්සු නෑ නේද ළමයි? දැන් මීටර් 10ට වඩා උස මිනිස්සු නෑ. එහෙනම් ඒක අභිශූන්‍ය කුලකයක්.
මේක ලියන්න මීටර් 10ට වඩා උස මිනිසුන්. එහෙමයි නෑනේ ළමයි මේ ලෝකේ. එක්කෙනෙක් ඉන්නවා එයා ගණන් ගන්න එපා එයා මිනිහෙක් නෙවෙයි. අර මහසෝනයි කියලා කියන්නේ අහලා තියෙනවද? මහසෝනයි කියන කෙනා මේ ගොඩක් උසයි. එයා මීටර් 10ක් උසයි. එයා ඉතින් මිනිස්සෙක් නෙවෙයි හින්දා ඒක දාන්න එපා. දැන් මම මෙතන ලියලා තියෙන්නේ මීටර් 10ට වඩා උස මිනිසුන්. ඒතර මීටර් 10ට වඩා උස මිනිස්සු මේ ලෝකේ නෑ. මේකත් අවිශූන්‍යයි. තව ළමයෙක් දැම්ම ළමයි මේ තව හොඳ එකක්. ඒකත් හොඳයි මේ බලන්න. පහට අඩු 6 ධන ගුණාකාර කියලා. එක ළමයෙක් දැම්ම 6 පහට අඩු 6 ධන ගුණාකාරයි. චුටා ඒක පොඩ්ඩක් තේරුම් ගමු. ළමයි 6 ගුණාකාර කියන්නේ මේවනේ. 6 ගුණාකාර කියන්නේ 6 වරක් චක්‍රේ. 6 12 18 24 30 36. ඒවනේ ළමයි 6 ගුණාකාර. 6 12 18 24 ඒව 6 ගුණාකාරනේ. දැන් මෙතන කියන්නේ පහට අඩු 6 ගුණාකාර. ඒතර පහට අඩු ඒවා නෑ නේද ළමයි? දැන් 6 ගුණාකාරෙන්නේ 6 12 18 එහෙමනේ. දැන් මෙතන කියන්නේ පහට අඩු 6 ධන ගුණාකාර. පහට අඩු 6 ගුණාකාරයක් අහුවෙන්නේ නෑ නේද ළමයි? එහෙනම් මේකත් අවිශූන්‍ය කුලකයක් තමයි. ඒක ළමයි දැන් මේ උත්තරේ හරියි. හරි. ඔන්න ලියා ගන්න තියෙන්නේ. ඒතර මේ වෙනකොට ළමයි ඔයාලා දැනගත්තා එකම කුලකයේ ආකාර 4කින් දක්වන්න පුළුවන් කියලා. ඊට පස්සේ පරිමිත කුලක ඉගෙන ගත්තා. ඊට පස්සේ අපරිමිත කුලක ඉගෙන ගත්තා. ඊට පස්සේ අවිශූන්‍ය කුලකත් ඉගෙන ගත්තා. හරි.
හරි. ඊට පස්සේ ළමයි ඊළඟ ගාන 6 වෙනි ගාන ළමයි. හයවෙනි ගානේ අහන ළමයි මෙහෙම. සමකුලක සඳහා උදාහරණ 3ක්. මේ ඔයාලට මම අද කියලා දෙන්නමයි කුලක වර්ග ටික. සමකුලක සඳහා උදාහරණ 3ක් අහනවා. ඔයාලට ළමයි මම ඒක ලියන්නම් බෝඩ් එකේ බලාගෙන එතකොට තේරෙයි. හරි. මේ බලන්න ළමයි. මම දැන් ලියලා දෙනවා කුලක මේ කුලක දෙකක් ලියුවා මේ බලන්න. ඔයාලට එක වගේ දන්නේ නැහැ පේන්න හොඳට කියවන්නේ නැහැ. මේ උඩ ලියලා තියෙන ළමයි මෙහෙමයි. කුලක යන වචනේ අකුරු. කුලක යන වචනේ අකුරු. ඒතර කුලක කියන වචනේ අකුරු කිව්වොත් ළමයි කුයන්නයි ලයන්නයි කයන්නයි. කුයන්නයි ලයන්නයි කයන්නයි. ඊට පස්සේ දෙවෙනි එක තියෙන ළමයි කකුල යන වචනේ අකුරු. අකුල යන වචනේ අකුරු. ඒතර ඒකේ අකුරු වෙන්නේ ළමයි කයන්නයි කුයන්නයි ලයන්නයි. බලන්න. දැන් මාර වෙන්නේ මේ බලන්න. කුලක යන වචනේ අකුරු කිව්වොත් කුයන්නයි ලයන්නයි කයන්නයි. අකුල යන වචනේ අකුරු කිව්වොත් කයන්නයි කුයන්නයි ලයන්නයි. ඔයාලට බැලුවම තේරෙයි ළමයි මේ බලන්න. කයන්න මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ලයන්න මෙතනයි දෙපැලෙම තියෙනවා. ඒතර කුයන්න මෙතනයි දෙපැලෙම තියෙනවා. ඒතර මේ ටිකම නේද ළමයි මෙතනක් තියෙන්නේ මාරුනාට. එහෙනම් මේ තියෙන අවයවම තමයි මෙතනක් තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන ළමයි මේ කුලක දෙක එක සමානයි. කුලක යන වචන අකුරු කිව්වොත් කුලක අකුරු තුන එන්නේ. අකුල කිව්වට පස්සෙත් එන්නේ ඒ අකුරු තුනයි. අකුල එකම අවයව නේද ළමයි මේ කුලක දෙකම ඉන්නේ. එහෙම ළමයි කුලක දෙකකට එකම අවයව එනවනම් ඒවට අපි කියනවා සමකුලක. මෙන්න මේ දෙක ළමයි සමකුලක යුගලයක්. මෙන්න මේ කුලක දෙක ළමයි සමකුලක යුගලයක්. හරි. ඔයාලගේ අහන්නේ ළමයි 6 වෙනි ගානේ සමකුලක යුගල් සඳහා උදාහරණ 3ක්. ඔන්නමයි කල් ලිව්වා. මේ කුලක දෙක ළමයි සමානයි. ඒක සමකුලක. හරි. තව දෙකක් ඕනනේ. chat එකට දාන්නමයි. ඔයාලා chat එක type කරන්න ගියා ගොඩක් වෙලා යනවා. හරි.
අහන්නමයි මේ. ඒක ළමයි උදාහරණ තුනක් වලගෙන යවන්නේ. එකයි අහලා තියෙන්නේ. එහෙනම් මේක විතර ලියුම ඇති. දැන් ඔයාලට පැහැදිලි නේ ළමයි. දැන් මේ දෙක කුලක දෙක ළමයි සමානයිනේ. කුලක කිව්වත් අකුරු කුලක කියන එකේ අකුරු තුනයි. අකුල කියන එකේ අකුරු තුනයි. අවයව සමානයි. හරි. එතකොට ළමයි මේ දෙක සමකුලක. හරි. ඊට පස්සේ මේ සමකුලක එකයි ඔයාලගේ ගන්නේ. ඊට පස්සේ ළමයි අටවෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. හත්වෙනි ගාන ඔයාලට දාගත්තේ ළමයි හත්වෙනි ගාන ළමයි ඔයාලට දාලා තියෙන්නේ මෙහෙම. තුල්‍ය කුලක සඳහා උදාහරණ 3ක්. තුල්‍ය කුලක සඳහා උදාහරණ 3ක්. ඒක මම කියලා දෙනම් බෝඩේ බලන්න. තුල්‍ය කුලක සඳහා උදාහරණ 3ක්. හරි. ළමයි මම ලියපු කුලක දෙකක් බෝඩේ බලන්න. එක කුලකයක් තමයි ළමයි සතියේ දවස්. හරි. සතියේ දවස් කියන්නේ මෙහෙමයි. සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාද ඉරිදා. ඒකනේ සතියේ දවස්. ඊට පස්සේ දේ දුන්නේ පාට කියලා කිව්වොත් ළමයි රතු තැඹිලි කහ කොළ නිල් ඉන්දිගෝ තම්. හරි. මෙන්න මේ දෙකේ ළමයි තියෙනවා සමානතාවයක්. දැන් චුටෙන් මේ කුලක දෙක සමාන නෑනේ ළමයි. බෝඩේ බලන්න. මේ කුලක දෙක සමාන නෑ දැන්. සතියේ දවස් කිව්වොත් ළමයි සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා සෙනසුරාදා ඉරිදා.
දේ දුන්නේ පාට කිව්වොත් ළමයි. දේ දුන්නේ පාට කිව්වොත් ළමයි රතු තැඹිලි කහ කොළ නිල් ඉන්දිගෝ දම්. හරි. එතකොට ළමයි මේක ළමයි කුලක දෙක සමාන නැහැ. මේව සම කුලක නෙවෙයි. මේක ළමයි අවයව වෙනස් නේ. මේකේ අවයවයි මේකේ අවයවයි වෙනස්. ඒතර මේවා ළමයි සම කුලක නෙවෙයි. නමුත් ළමයි මෙහෙමයි. මේ බලන්න. මේ සම කුලක නෙවෙයි. නමුත් එක සමානතාවයක් තියෙනවා මෙහෙමයි. සතියේ දවස් කිව්වොත් ළමයි අවයව ගාන 7යි නේ. මේකේ තියෙන අවයව 7යි. දේ දුන්නේ පාට කිව්වොත් ළමයි අවයව 7යි. හරි. සතියේ දවස් කිව්වොත් අවයව 7යි. දේ දුන්නේ පාට කිව්වත් අවයව 7යි. අන්නේම ළමයි අවයව 7 7 කියනවා. ඒ කියන්නේ අවයව ගණන් සමානයිනේ. අවයව ගණන් සමානයි. ඒ අවයව ගණන් සමාන නම් ඒවට තමයි අපි කියන්නේ තුල්‍ය කුලක. අන්න අවයව ගණන් සමාන නම් ළමයි ඒකට අපි කියනවා තුල්‍ය කුලක. එහෙනම් මෙන්න මේ දෙක ළමයි තුල්‍ය කුලක. දැන් මේකේ තියෙන්නේ අවයව 7යි මේකේ තියෙන්නේ අවයව 7යි. ඒ නිසා මේ දෙකට අපි කියනවා තුල්‍ය කුලක. හරි. අපෙන් අහන්නේ 7 වෙනි ගානේ තුල්‍ය කුලක සඳහා උදාහරණ 3ක්. ඔන්න එකක් ලිව්වා. තව දෙකක් හොයාගන්න ඕන. හොයාගන්න බලන්න. තුල්‍ය කුලක කියන්නේ ළමයි අවයව ගණන් සමානයි. අවයව ප්‍රමාණය සමාන නම්. අවයව සමාන වෙන්න ඕනේ නැහැ. අවයව ප්‍රමාණ සමාන නම් දැන් මේකෙත් 7යි මේකෙත් 7යි. එහෙනම් තුල්‍ය කුලක.
හරි. ළමයි මම තව පුලක දෙකක් ලියුව බෝඩ් එක වලයි. මම මේ ලියපු දෙක හරියට බලන්න. එකක් ලියුව ළමයි මහරගම යන වචනේ අකුරු. මහරගම යන වචනේ අකුරු හොඳට බෝඩ් එකේ බලන්න. මහරගම යන වචනේ අකුරු. මහරගම යන වචනේ අකුරු කිව්වට පස්සේ මෙන්න මේ වෙන්නේ. මා හා ර ගා. මම ණය ලියන්නේ නැහැ නේ. හරි. මහරගම යන වචනේ අකුරු කිව්වොත් මා හා රා ගා. ඊට සනිත් කුලකයේ දුන්න ළමයි මාතර යන වචනේ අකුරු. මාතර කිව්වම M ඊට A ඊට T ඊට R. නැවත ඒ අකුරු ලියන්නේ නැහැ. බලන්න. එතකොට ළමයි මහරගම කියන වචනේ අකුරු කිව්වොත් ඒකට ඉන්නේ අවයව හතරයි. ඉතින් මාතර යන වචනේ අකුරු කිව්වොත් ඒකට ඉන්නේ තමයි අවයව හතරයි. අන්න එහෙනම් මේ දෙකේ මේකට තියෙන්නේ අවයව හතරයි මේකට තියෙන්නේ අවයව හතරයි. අවයව ගණන් සමාන නිසා මේ දෙක ළමයි තුල්‍ය කුලක යුගලයක්. මේ දෙක තුල්‍ය කුලක. එහෙනම් මේ දෙකත් ලියාගන්න. හරි. තව එකක් ලියන්න ඕනේ නේ මේ බලන්න. හරි. ඔන්න බලන්න මම ලියන එක. 10ට අඩු ඉරට්ට සංඛ්‍යා. දහයට අඩු ඉරට්ට සංඛ්‍යා. එකක් දුන්න ළමයි 10ට අඩු ඉරට්ට සංඛ්‍යා. ඒක ලියලා බලමු පොඩ්ඩක්. 2 4 6 8. 10ට අඩු ඉරට්ට සංඛ්‍යා කියන්නේ 2 4 6 8. ඊට පස්සේ මෙතන දුන්න ළමයි ඊළඟ එක දුන්න 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. 2යි 3යි 5යි 7යි. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා තියෙන ළමයි 2 3 5 7. එතකොට මේකෙත් අවයව 4යි. මේකෙත් අවයව 4යි. ඒ කියන්නේ 4 4 නේ තියෙන්නේ. එහෙනම් මේ දෙක ළමයි තුල්‍ය කුලක යුගලයක්. අවයව ගණන් සමානයිනේ. එහෙනම් අවයව ගණන් සමාන නම් ඒක තුල්‍ය කුලක තමයි. අවයව ගණන් සමාන නිසා ඒ ළමයි තුල්‍ය කුලක.
හරි. දැන් ඒ ටික මතක ගන්න ළමයි. තුල්්‍ය කුලක කියන්නේ අවයව ගණන සමාන ඒවා. අවයව ගණන සමාන නම් ඒක තුල්්‍ය කුලක. කෙලින්ම අවයවම සමාන නම් ඒව සමකුලක. අවයව සමාන නම් සමකුලක. අවයව ගණන සමාන නම් තුල්්‍ය කුලක. මතකයි නේද? හරි. ඊට පස්සේ ළමයි 8 වෙනි ප්‍රශ්න පොඩ්ඩක් දිග දානවා. කොටස් තියෙන 10ක්. පොඩි බලන්න. 8 වෙනි ගාන මෙන්න මෙහෙම දීලා තියෙනවා ළමයි. සර්වත්‍ර කුලකය සමානයි 0 1 2 3 4 5 හරි. මෙන්න මෙහෙම ළමයි දීලා දෙනවා 8 වෙනි ගානේ. මේකට කියන්නේ සර්වත්‍ර කුලකයනේ. ඒක කවුරුත් අහලා දෙන්නේ. සර්වත්‍ර කුලකය කියන්නේ ළමයි මේ. අහගන්න. හරි. එතකොට ළමයි සර්වත්‍ර කුලකය කියන්නේ ඒ කුලකයේ තියෙන සියලුම අවයව. එතන මෙතන ඒ කුලකයේ තියෙන අවයව 5යිනේ. බලන්න ඒ කුලකයේ තියෙන අවයව 5යි. B කුලකයේ තියෙන අවයව 5ක්. C කුලකයේ තියෙන අවයව 4ක්. එතකොට සර්වත්‍ර කුලකය කියන්නේ මේ සියලුම අවයව අඩංගු කුලකය. දැන් මෙන්න මේ තියෙන අවයව සියලුම අඩංගු වෙලා තියෙන මෙන්න මෙතන. එතකොට මේක තමයි ළමයි විශාලම කුලකය. මෙන්න මෙතන සියලුම අවයව තියෙනවා. ඒ සියලුම අවයව තියෙන තැනට අපි කියමු සර්වත්‍ර කුලකය. දැන් එතකොට මේක සර්වත්‍ර කුලකය. හරි. ඊට පස්සේ ළමයි මෙහෙමයි. බලන්නකෝ. හරි. මෙන්න මෙහෙම දීලා ළමයි. A කුලකයයි B කුලකයයි C කුලකයයි දීලා සර්වත්‍ර කුලකයක් දීලා අපෙන් අහන ළමයි ප්‍රශ්න 10ක්. මෙන්න අහන පළවෙනි ප්‍රශ්නය. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහන ළමයි A ඡේදනය B. A ඡේදනය B. මෙන්න මේ ටික ළමයි හොඳට ඉගෙන ගන්න ඔයාලට වැදගත්. මේක පටලවා ගන්න නැති වෙන මම කියලා දෙනවා හොඳට කොටින් බලන්න. ඉස්සෙල්ලාම ඔයාලගෙන් අහන්නේ ළමයි A ඡේදනය B. මේ ලකුණට කියන්නේ ඡේදනය. A ඡේදනය B. හරි. මේ ඡේදනයේ ලකුණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ළමයි ඔයාලා ලියන්න ඕන පොදු ඒවා. මේ ඡේදනය කියන ලකුණෙන් කියවෙන්නේ ළමයි පොදුයි කියන එක. ඒතර A ඡේදනය B කියන ළමයි Aටයි Bටයි දෙකම පොදුයි කියන එක. A ඡේදනය B කියන ළමයි A සහ B දෙකටම පොදුයි. අප බලන්න පොදු ඒවා. දැන් මෙතන කියන්නේ Aටයි Bටයි පොදු වෙන්න ඕනේ. ඡේදනය නම් පොදු වෙන්න ඕනේ. Aටයි Bටයි පොදු වෙන්නේ බලන්න. දෙක පොදුයි නේද ළමයි? A ගේ B ගේ දෙකේම තියෙනනේ. දෙක A ගෙත් තියෙනවා B ගෙත් තියෙනවා. එහෙනම් දෙක පොදුයි.
ඊට මෙන්න 4 මේ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා 4 Aටක් තියෙනවා Bටක් තියෙනවා එහෙනම් ළමයි හතරක් පොදුයි එච්චරයි නේද ළමයි A Bට පොදුයි මේ දෙක පොදුයි මෙන්න මේ හතර පොදුයි වෙන පොදු ඒවා නැහැ නේ හරි එහෙනම් ළමයි මතක තියාගන්න මේ ඡේදනයේ ලකුණ වෙලාවට ඔයාලා ලියන්න ඕන පොදු අවයව. ඒතර බලන්න ඉතින් A ටයි B ටයි පොදු අවයව ලියන්න. A ටයි B ටයි දෙකටම පොදු වෙන්නේ දෙක පොදුයි හතර පොදුයි. අන්න ළමයි මේ ඡේදනයේ B. අවුරුත් මේක ලියන්න එපා අහන් ඉවරට ගන්න. ඔන්න මේ ඡේදනයේ B ලිව්වා. හරි. ඊට පස්සේ දෙවෙනි කොටසේ අහන ළමයි මේ C අන්න අර කලින් තිබුණ ඡේදනයේ ලකුණ නෙවෙයි දැන් මේක අනිත් පැත්තට එන්නේ. දැන් මෙතන තියෙන ඡේදනයනේ. මෙන්න මේක තියෙන ළමයි මේලය. දැන් මේ තියෙන ළමයි මේලය. මේලේ ලකුණ තිබුණොත් ළමයි පොදු ඒවයි පොදු නොවන ඒවයි සියලුම අවයව දාන්න ඕන. අන්න මේලය නම් ළමයි A ගේ C ගේ සියලුම අවයව දාන්න ඕන. දැන් මම කියපේක මතකයි. ඡේදනයේ ලකුණ තිබුණොත් පොදු අවයව විතරයි දාන්නේ. දැන් මෙතන තියෙන මේලේ ලකුණනේ. එතකොට A ගේ C ගේ ඔක්කොම ටික දාන්න ඕන. හරි. ලියමු එහෙනම් මේ. A ගේ C ගේ ඔක්කොම ලියන්න. ඉස්සෙල්ලා A ටික ලියමු 1 2 4 6 7යි 1යි 2යි 4යි 6යි 7යි. ඔන්න A ටික ලිව්වා. දැන් A මේලේ C කියනකොට දැන් C ගේ ටිකක් ලියන්න ඕන. 1යි 2යි 4යි 7යි. අමාරු වැඩේනේ. 1යි 2යි 4යි 7යි ලියලා තියෙන්නේ. එහෙනම් ඉතින් ආයෙ ලියන්න දෙයක් නැහැ. එකම අවයව ළමයි දෙපාර ලියන්නේ නැහැ නේ. හරි නේද ළමයි? මේ A ගේ ටිකයි C ගේ ටිකයි ඔක්කොම ලියලා තියෙන්නේ. 1 2 4 6 7 1 2 4 7 1 2 4 6 7 ඉතින් 1යි 2යි 4යි 7යි. ඒ A ගේ C ගේ සියලුම අවයව මෙතන ලියුවනේ. ඒ සියලුම අවයව ලියන එක තමයි මේලය. හරි. මෙන්න මේ ටික ලියාගන්න. මේ ටික ලියාගන්න කවුරුත්. දැන් ටියුට් එක ළමයි හෙට print අනිත් වගේ දාන්න. ඊට ඔයාලා print කරගෙන ළමයි ලස්සනට උත්තර ටික ලියාගන්න. පාඩම් ළමයි මුලින් ඉඳලම ඔයාලට ඒවල ටියුට් ඒවා ලස්සනට කියන්න ඕන. ඉස්සෙල්ලම හදද්දි ළමයි වරදී කියලා හිතෙනවා නම් පැන්සලකින් ලියන්න. ඊට පස්සේ ආයෙ ඕනම් පෑනෙන් ලියන්න පුළුවන් නේ.
හරි. දැන් තේරෙනවද ළමයි? ඡේදනය වෙලාවට ලියන්නේ පොදු ඒවා විතරයි. මේලේ තිබුණොත් ඔක්කොම ලියන්න ඕන. මේ තුන්වෙනි කොටසේ අහන්නේ ළමයි මෙහෙම එකක්. බලන්න. තුන්වෙනි කොටස හොඳට බලන් ඉඳලා බලන්න. තුන්වෙනි කොටසේ ඔයාලගෙන් අහන්නේ C dash. C dash. මෙන්න මේක අහන්නේ මේ C dash. මෙන්න මේ dash තියෙන වෙලාවට ලියන්නේ ළමයි. මේක හොඳට අහන් ඉන්න. මේ dash තියෙන වෙලාවට ඔයාලා ලියන්න ඕන C ට අයිති නොවන ඒවා. ඒ dash වලින් කියන්නේ අයිති නොවන ඒවා කියලා. හරි. ඒතකොට C dash කියන ළමයි C ට අයිති නැති ඒවා. බලන්නකෝ. C dash කෝ C ට අයිති නැති ඒවා. මේ බලන්න. C ට අයිති ඒවා ළමයි මෙතන ලියලා තියෙනවා මේ. එන්න C ට අයිති ඒවා. C ට අයිති ඒවා මෙතන ලියලා තියෙනවා මේ 1 2 4 7යි. එන්න මේක. 1 2 4 7යි. ඔන්න C ට අයිති ඒවා මාක් කරා. C ට අයිති ළමයි මෙතන ලියලා තියෙනවනේ 1 2 4 7යි නේ. 1 2 4 7යි. ඔන්න C ට අයිති ඒවා ලිව්වා. C ට අයිති ඒවා ළමයි යටින් ඉරක් යනවා. ඒතර C ට අයිති නැති ඒවා බලා ගන්න පුළුවන් මේ 0යි 3යි 5යි 6යි 8යි 9යි. ඒතර C ට අයිති නැත්තේ ළමයි 0යි 3යි 5යි 6යි 8යි 9යි. අන්න C ට අයිති නැති ඒවා ලිව්වා. ඉස්සෙල්ලා ඉතින් ඔයාලා දැනගන්න ඕනේ C ට අයිති ඒවා මෙතනින් බලාගන්න. C ට අයිති ඒවා 1 2 4 7යි C ට අයිති 1 2 4 7යි. මේ අයිතිය මං ඉරි ගැව්වා. ඉතින් අයිතිය නැති එක ඩග්ගාල් මනා ගන්න පුළුවන්. මෙන්න C ට අයිති නැති ඒවා පොඩ 0 3 5 6 8 9. C ට අයිති නැති ඒවා 0 3 5 6 8 9. අන්න ආයෙ එකක් ලියා ගන්න ළමයි. C dash නේ අහන්නේ C ට අයිති නැති ඒවානේ. ඔන්න ලිව්වා.
හරි. එතකොට ළමයි ඩෑෂ් කිව්වොත් ඔයාලා ලියන්න ඕන අයිති නැති ඒවා. හරි. දැන් ඊට පස්සේ හරිනේ. ඡේදනය කිව්වොත් දාන්නේ පොදු ඒවා. මේලේ කිව්වොත් ඔක්කොම ටික දාන්න. ඩෑෂ් කිව්වොත් අයිති නැති ඒවා තමයි. ඔන්න තුන් මාර්ගෙම කියලා දුන්නා. ඊට පස්සේ ළමයි හතරවෙනි එකේ තියෙනවා මෙහෙම එකක්. මෙන්න මේක හොඳට බලන් ඉන්න. A මේලේ C ගේ ඩෑෂ්. මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ බලන්න. බලන්නකෝ ළමයි හතරවෙනි එකේ අහන එක. මේ ඩෑෂ් දැම්මොත් ළමයි. දැන් මේක අමාරු නෑ නේද? ඔයාලා මේකට බය වෙන්න එපා. අමාරු නෑ හරි ලේසි. මේ බලන්න. ඩෑෂ් දැම්මොත් ලියන්නේ A මේලේ Bට අයිති නැති ඒවා නේද? ඩෑෂ් කියන්නේ අයිති නැති කියන එකනේ. එහෙනම් මෙතන ඔයාලා ලියන්න A මේලේ Bට අයිති නැති ඒවා. මේ A මේලේ Bට අයිති නැtei කියලා තමයි මේකෙන් කියන්නේ. ඉස්සෙල්ලා බලන්න A මේලේ Bට අයිති කියලා මේකෙන්. A මේලේ B නෙවෙයි A මේලේ C. වැරදුනා. බලන්න. මෙතන කියන ළමයි A මේලේ Cට අයිති නැති ඒවා. ඩෑෂ් වලින් කියන්නේ A මේලේ Cට අයිති නැති ඒවා. මෙන්න ළමයි A මේලේ Cට අයිති ඒවා මම මෙතන ලියුවා. A මේලේ Cට අයිති ඒවා මෙතනින් බලා ගන්න. මේ තියෙන A මේලේ Cට අයිති ඒවා. A මේලේ C 1 2 4 6 7යි. 1 2 4 6යි 7යි. ඔන්න. A මේලේ Cට අයිති ඒවා මෙතන තියෙනවා ළමයි 1 2 4 6යි 7යි. 1 2 4 6යි 7යි. දැන් මෙතන අහන්නේ අයිති නැති ඒවා ටිකනේ. මෙන්න ඉතින් අයිති නැති ඒවා ටික බලා ගන්න. 0යි 3යි 5යි 8යි 9යි. 0යි 3යි 5යි 8යි 9යි. ඔන්න මේ මේලේ Cට අයිති නැති ඒවා ලිව්වා. එකක් ලියා ගන්න ළමයි. හරි. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේ පස්වෙනි එක පොඩ්ඩක් වෙනස් ගානක් හොඳට බලන් ඉන්න. බලන්න බෝඩ් එක. මේක හොඳට බලන්න මේක වරද්දන්න එපා. මේක ඉස්සරහින් මතක තියාගන්න. ළමයි දැන් කලින් කියනම් වරහන් දාලා ඩෑෂ් දාලා තිබුණේ. දැන් මෙතන කලින් ගානේ තමයි වරහන් දාලා වරහන පිටින් තමයි ඩෑෂ් දාලා තිබුණේ. නමුත් මේකේ
මේක ළමයි එහෙම වරහන් දාලා නැහනේ. එහෙම වරහන් නොදාපු වෙලාවට ළමයි ඔබ මම විශේෂ දෙයක් කියන්නේ මතක තියාගන්න. මේක වරහන් නොදාපු වෙලාවට ළමයි ඔයාලා B' කුලකයේ වෙනම හොයන්න. මේ C කුලකයේ වෙනම හොයන්න ඕන. පැහැදිලිද? ඩෑෂ් දැන්. එහෙම සම්පූර්ණ ළමයි සම්පූර්ණ වරහන් දාලා ඩෑෂ් දාලා තිබුණොත් මෙතනින් ඉරි ගහලා උත්තර ගන්න පුළුවන්. නමුත් මෙතෙන්දි ළමයි වරහන් දාලා නැහැනේ. ඒ වෙලාවට වල මෙන්න මේ කුලක දෙක ළමයි වෙන වෙනම හොයන්න ඕන. වරහන් නැති වෙලාවට. B' කුලකයයි C කුලකයයි. C කුලකය නම් ළමයි මෙතන තියෙනවා මෙන්න C කුලකය. C කුලකය හොයාගන්න කොහෙන් හරි මේ තියෙන C කුලකය. තව හොයන්න ඕන ළමයි B' කුලකය. ඒක කොහෙවත් ලියවිලා නැහැනේ. එහෙනම් B' කුලකය හොයලමු. එන්න B' කුලකයක් හොයාගමු පොඩ්ඩකට. B'. පොඩි බලන්න. මම දැන් හොයන්න හදන ළමයි මේ B'. B' කියන්නේ බීටා එකේ තියෙවලු. මෙන්න බීටා එකේ තියෙන 0.239. එන්න බීටා එකේ ඒවා. 0.239. 0.239. ඔන්න බීටා එකේ ළමයි 0.239 නේ. 0.239. මට දැන් ඕනේ බීටා එකේ නැති ඒවානේ B' නේ. B' බලා ගන්න එතකොට මේකෙන් 1යි 5යි 6යි 7යි 8යි 1යි 5යි 6යි 7යි 8යි ඔන්න ළමයි B' හොයාගත්තා අපි මේ බලන්න දැන් මම ඔයාලට කිව්ව මතකද ළමයි මෙහෙම වරහන් දාලා නැත්නම් මේ B' කුලකේ හොයා ගන්න ඕනේ මෙන්න B' කුලකේ හොයා ගන්න ඒ තියෙන ඔන්න මම හරියට දැම්මා C කුලකයක් හොයාගන්න මෙන්න C කුලකේ එතනත් හරියට දැම්මා එහෙනම් B' කුලකයයි C කුලකයයි තියෙන දෙක දන්නවා අපි දැන් මේ මෙන්න B' කුලකය මෙන්න C කුලකය ඊට පස්සේ බලන්න ළමයි මේ දෙක මැදට දාලා තියෙන ඡේදනයේ ලකුණනේ ඡේදනය නම් ඔයාලා ගන්න ඕන ළමයි B' කියන එකටයි C කියන එකටයි පොදු වේවා මෙන්න මේ B'ටයි මෙන්න මේ Cටයි පොදු වේවා බලන්න පොදු වේවා එක මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා එක පොදුයි නේද ළමයි දෙක පොදු නෑ හතර පොදුත් නෑ හත පොදුනේ මෙතන හත තියෙනවා මෙතනත් හත තියෙනවා ඒ ළමයි එක පොදුයි මේ හත පොදුයි එහෙනම් මේ B' කියන කුලකයටයි මේ C කියන කුලකයටයි පොදු වේවනේ අහන්නේ පොදු වේව තියෙනවා 1යි 7යි අන්න එනේ ඒකත් ලියාගන්න ළමයි මේ යටින් තියෙන මේකත් අමතරව ලියන්න ඕන මේ B' ස්වයිප් එකත් ලියන්න ඕන
දැන් මතක තියාගන්නමයි වරහන් උදාපු වෙලාවට මේ කුලක දෙක වෙන වෙනම හොයාගන්න ඕනේ. ඊට පස්සේ ළමයි 6 වෙනි එක අහනවා ළමයි මෙහෙම. B ඡේදනයේ C ගේ මෙන්න මේක. හරි. පොඩි බලයි. එතකොට මේ ගානේ ළමයි මෙහෙමයි. මේ ගානේ බලන්න. වරහන් දාපු නිසා ළමයි කුලක දෙකක් හොයන්න ඕනේ නැහැ. බලන්න. මේ ගානේ වරහන් දාපු නිසා ළමයි කුලක දෙකක් වෙන වෙනම හොයන්න ඕනේ නැහැ. නමුත් ඔයාලා මේ B ඡේදනයේ C කියන එක හොයාගන්න. දැන් මෙතන අර කලින් ගානේ වගේ කුලක දෙකක් හොයන්න ඕනේ නැහැ ළමයි. B ඡේදනයේ C හෙව්වනම් හරි. B ඡේදනයේ C. බලන්න. අර B ඡේදනයේ C හොයන්න. ඒක ලේසි තමයි. B ඡේදනයේ C කියන්නේ මේ B යි C යි පොදුයි ඒවා. බලන්න B යි C යි පොදු. දෙක පොදුයි. හතර පොදුයි. එහෙනම් B ඡේදනයේ C කියන්නේ B යි C යි පොදු ඒවා 2යි 4යි. දැන් මේ බලන්න. ඔන්න B ඡේදනයේ C හෙව්වා. දැන් අපෙන් අහන්නේ B ඡේදනයේ C ට අයිති නොවන ඒවා. එහෙනම් සරුවත්‍රයෙන් බලන්න පුළුවන් නේ. B ඡේදනයේ C ට අයිති වෙන්නේ ළමයි 2යි 4යි නේ. B ඡේදනයේ C ට අයිති වෙන්නේ මෙන්න මේ 2යි 4යි. නමුත් මෙතන අහන්නේ B ඡේදනයේ C ට අයිති නැති ඒවනේ. එහෙනම් ඒකට ලියන්න ඕනේ මෙන්න මේවා ලියන්න. 0 1 3 5 6 7 8 9 0 1 3 5 6 7 8 9 අන්න ඒ ටික ලියාගන්න ළමයි.
හරි. ඊට පස්සේ ළමයි හත්වෙනි කොටස පොඩ්ඩක් බෝඩ් එක බලන්න. හත්වෙනි කොටස. හත්වෙනි කොටසේ අහනවා ළමයි මෙහෙම. C dash ඡේදනය A dash. හොඳට බලන්න. ඔයාලගේ අහනවා ළමයි C dash ඡේදනය A dash. C dash කියන එක මෙන්න මෙතන තියෙනවා මම ඒක මැකුලට උත්තරේ කරා ඕන වෙන නිසා. ඔයාලා ලියලා තියෙන පොතේ. මොන C dash කුල කියලා ළමයි මෙතන තියෙන එක හොයාගන්න. අනිත් එක ළමයි මෙන්න මේ A dash හොයන්න ඕන. A dash කියන්නේ ඒටයි තියෙන නැති ඒවා. එන්න බලන්න ඒටයි තියෙනවා. 1 2 4 6. ඒටයි තියෙන ළමයි 1 2 4 6 7. 1 2 4 6 7. ඔන්න ඒටයි තියෙන ඉලි ගැහුවා. දැන් A dash කියන්නේ ඒටයි තියෙන නැති ඒවනේ. බලන්න ඒටයි තියෙන නැති ඒවා. 0 3 5 8 9. 0 3 5 8 9. ඔන්න A dash කියන එකත් එවුව ළමයි. බලන්න. දැන් මම ඔයාලට කිව්වනේ ළමයි වලහන් දාපු නැති වෙලාවට C dash කුලකයයි A dash කුලකයයි මේ දෙක වෙන වෙනම හොයන්න ඕනේ කියලා. මෙන්න C dash. මෙන්න A dash. C dash A dash දෙකම හෙව්වා. ඊට පස්සේ මේ දෙක අතරට දාලා තියෙන ළමයි මේ ඡේදනයනේ. ඒකෙදි මේ C dash එකයි A dash එකයි පොදු වේව බලන්න. බිඳුව පොදුයි. 3 පොදුයි. 5 පොදුයි. 8 පොදුයි. 9ක් පොදුයි. සේරම පොදුයි. ඒක ලියා ගන්න ළමයි. නොතේරුණා නම් නැවත බලන්න. C dash කුලකේ වෙනම හොයන්න ඕන. අතන කලින් හොයපු එකක් තිබුණනේ. A dash කුලකයක් වෙනම හොයන්න ඕන. මේ දැන් හොයාගන්න. ඡේදනයේ ලකුණ දාපු නිසා අර C dash ටයි මේ A dash ටයි පොදු ඒවා ලියන්න. මේ ලිව්වේ පොදු ඒවා. හරි. මෙන්න මේ ගාන බලන්න තමයි මේක වෙනස් කාලා. ඉතින් බෝඩේ බලන්න. මේක තමයි මුලින්ම තියෙන්නේ A. මුලින්ම තියෙන්නේ මෙතන තියෙන්නේ A. A කියන්නේ මේ කුලකෙ මෙන්න. ඔන්න A කුලකය. ඒ හොයාගත්තා. ඊට මෙතන තියෙනවාමයි B මේලස් එකේ ඩෑෂ්. ඒක කලින් ලියපු එකක් තිබුණාමයි මේ තියෙන්නේ. හරි. මේ A කුලකේ ළමයි මෙතන තියෙනවා. මේ තියෙන්නේ. B මේලස් එකේ ඩෑෂ් මෙතන තියෙනවා. ඊට පස්සේ මේ දෙක මැදට දාලා තියෙන ළමයි ඡේදනය ලබනවා. මැදට දාලා තියෙන ඡේදනය. එහෙනම් ඔයාලා බලන්න මෙන්න මේකට සහ මේකට පොදු ඒවා. මේකට සහ මේකට පොදු ඒවා බලන්න.
බිඳුව පොදු නෑ. එක පොදුයි. එක මෙතනක් තියෙනවා අතනක් තියෙනවා. එක පොදුයි. 6 පොදුයි. 7 පොදුයි. එහෙනම් මේ දෙකට පොදු වෙන්නේ මේකට සහ මේකට පොදු වෙන්නේ 1යි 6යි 7යි. අන්න ළමයි. 1යි 6යි 7යි. ඒක ලියාගන්න. හරි. ඊට පස්සේ ළමයි 9 වෙනි එක අහනවා. මෙන්න මෙහෙම. A ඡේදනය B ඡේදනය C. මෙන්න ළමයි මේක අමුතු එකක් බලන්න. A ඡේදනය B ඡේදනය C. A ඡේදනය B ඡේදනය C. ඡේදනය කියන ළමයි පොදු කියන එක නේ. તો නමුත් පොදු කියලා තියෙනවා ළමයි ඊට පස්සේ මෙතන තියෙනවා A ඡේදනය B ඡේදනය C. එහෙනම් මෙතෙන්දී ඔයාලා ගන්න ඕනේ A ටයි B ටයි C ටයි තුනටම පොදු වේවා. A ටයි B ටයි C ටයි තුනටම පොදු වේවා බලන්න. A ටයි B ටයි C ටයි තුනටම පොදු වෙන්නේ. දෙක මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එහෙනම් ළමයි දෙක A ටයි B ටයි C ටයි තුනටම පොදුයි. එහෙනම් දෙක ගන්න පුළුවන්. තව බලන්න මේ හතර බලන්න. හතර මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා. එහෙනම් හතර ළමයි A ටයි B ටයි C ටයි දෙකටම පොදුයි. තුනටම පොදුයි. එච්චරයි නේද? අන්න. එහෙනම් ළමයි A ටයි B ටයි C ටයි තුනටම පොදු වෙලා තමයි අහන්නේ. 2යි 4යි තමයි පොදු වෙන්නේ. ඒක ලියා ගන්න. හරි. තමයි අන්තිම එක. හරි. A මේලය B මේලය C. දැන් අහනවා අපේ ළමයි A මේලය B මේලය C. බලන්න. A මේලය B මේලය C. මෙතන ළමයි මේලය කියන්නේ මේලය ඔක්කොම ටිකනේ ගන්න. මේලය කියනකොට ඔක්කොම ගන්න. ඒත් ඔයාලා මෙතන ගන්න ඕන ළමයි A ගේ B ගේ C ගේ ඔක්කොම ගන්න ඕන. මේලය කියන්නේ ඔක්කොම ටික ගන්න ඕනනේ. එහෙනම් A ගේ B ගේ C ගේ ඔක්කොම ගන්න ඕන. ගමු. මේ තියෙන ඔක්කොම ගන්න. අපි බිඳුව ගමු. එක තියෙනවා මේ. දෙක ගන්න පුළුවන්. තුනක් තියෙනවා මේ හරියට. හතරක් තියෙනවා මේ වයි. පහ. දැන් A ගේ B ගේ C ගේ ඔක්කොමනේ ගන්නෙ. මේව චෙක් කරලා බලන්න ළමයි පහ තියෙද කියලා. මේ පෙළියේ නෑ. මේ පෙළියේ නෑ. මේ පෙළියේ නෑ. එහෙනම් පහ ගන්න එපා. A ගේ B ගේ C ගේ ඔක්කොමනේ ගන්නෙ පහ නෑ මෙතන කොතනකවත්. එහෙනම් පහ ගන්න එපා. 6 මේ තියෙන්නේ. 7 මේ තියෙන්නේ. 8 නෑ නේද ළමයි කොහෙවත්. 8ක් මේවයි නෑ මේකෙත් නෑ මේකෙත් නෑ මේකෙත් නෑ.
8 නෑ ළමයි කොහෙවත්. එහෙනම් 8 ගන්නත් එපා. 9 මෙන්න මෙතන 9 තියෙනවා. හරි. ඒ ළමයි A ගේ B ගේ C ගේ තියෙන ඔක්කොම ටික ලියන්න. 5ටයි ගන්න එපා ළමයි මේ 5 මේවයි නෑ. 8 කියන එකත් A ගේ B ගේ C ගේ නෑ. අන්න ඔක්කොම ටික ගත්තා. හරි. එතකොට ළමයි අපි ඊළඟ දවසේ ඔයාලා අනිවාර්යයෙන්ම ටියුට් එක ළමයි ප්‍රින්ට් කරලා තියෙන්න ඕන. දැන් හොඳම ගණන් ටික ඉස්සරහට එන්නේ. ඒ ටික කරන්න අනිවාර්යෙන් ටියුට් එක තියෙනවා නැත්තම් ඔයාලට අර වෙන්රූප සටහන අඳුරුකරණ ඒවා තියෙනවා. ඒකේ ඔයාලට වෙන්රූප සටහන ටියුට් එකේ ඇඳලම තියෙනවා ඔයාලට තියෙන්නේ පාඩම් කරන්න විතරයි. හරි ලේසි. උත්තර ලියන්නේ ටියුට් එකේමයි. අය ප්‍රශ්න ලියලිය උත්තර ලියලිය එහෙම ඉන්න ඕනේ නැහැ. ලේසිම ඉගෙන ගන්න තියෙන්නේ. ඒක print කරන්න අනිවාර්යෙන්ම. එතකොට ළමයි ලබන සතියේ ඔයාලා එනකොට මේ ඒ ටියුට් එක print කරලා මේ ටික ලියාගෙනත් එන්න. හරි. එහෙනම් අද ළමයි පුරවදා ක්ලාස් එක නවත්තමු. ඔයාලා නැවත සම්බන්ධ වෙන ළමයි ලබන ඉරිදා උදේ 8ට. හරි. ළමයි කියනවා මේ චුටයි එක ළමෙක් කියනවා මේ ලකුණු දෙක පටලැවෙනවලු. ආයි පටලැවෙනවට උත්තරේ පටලැවෙන ක්‍රමයක් තියෙනවා. දැන් ළමයි ටික අයින් වුණානේ. ඒක නිසා මේ ඊළඟ දවසේ අහන්න මම පටලැවෙන්නේ නැති වෙන්න කියලා දෙන්නම්. හරි. එහෙනම් කාටද තමයි අයිබෝන්